බොදුමග කොටගත් බොදුනුවන්ගේ හදවතේ නාලිකාව. කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය. සියලු සිත් සුවපත් කොට නිවාලන්න. බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම කළඹු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ලක්වාසී ලෝවාසී හැම දෙනාටම ධර්මදානය පිණිස විසුරුවා හරින ඒ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි ඔබ හැම දෙනාම එකතු වෙලායින්නේ. පිංහතුනේ අද අපි මේ ධර්මානු ශාසනාව තුළ විශේසින් ඔබට සිහිපත් කරලා දෙන්නේ පුංචි දෙයක්. සමහර වෙලාවට අපි නොසිතන දෙයක් මහා සංසාරික වෛරයක් හැටියට සකස් වෙන ආකාරයක් ඒවැ විපාක සසර පුරා කල්ප ගණන් සමහර වෙලාවට බුද්ධාංකුර ගණන් සසරේ එහි විපාක අරගෙන යන්න සිදුවෙන ආකාරයක්. මේකට හේතුව තමයි අපි ධර්මාවබෝධයක් නැතුව ජීවත්වීම. අපිට ඉවසීමක් නැතිකම අපි ධර්මය තුළින් විමසා නොබැලීම. මතකතියාගන්න අපි මේ ලෝක ජීවත්වෙනකොට අපිට තරහ යනවා. මොකද අපි තරහයන ස්වභාවේ යුක්තයි. කාමරාග පටිග කියන සංයෝජන නැතිවෙන්නේ අනාගාමී පලයට පත්වෙනකොට. එතකම්ම අපේ හිත ඇතුළේ සංයෝජනයක් හැටියට බැසගත්ත අරමුණු එක ගැටෙන ස්වභාවේ පටිගය අපි තුළ තියෙනවා. සමහර වෙලාවට කෙනෙක් ඔබ දෙකෙනෙ දැකලා හිතෙන ප්ලගනී යාටන තරහ යන්නෑ කියලා. හැබැයි එයා තරහ පෙන්නන්නේ නෑ. හිත ඇතුළෙන් ගැටීමක් ඇති වෙන. ඒ සැනින් එයා ඉවසගෙන ඒක මතුවෙන්න ඉඩ නොදී හිත ඇතුළෙන් ඉවසගෙන ඉන්න. සමහරයි පුළුවන් සමහරයට පුළුවන් බුදු හාදුර උපමාවකට පෙන්නවා දී ඇන්ද ඉරක් වගේ. පෙර සසරි භාවනා කරලා වීරිය වඩලා ඉවසීම ප්‍රගුණ කරගත්ත සංසාර පුරුදු ඇතියා ඉන්නවා. ඒ අයට තරහගියොත් කේන්තිගියොත් කවුරු හරි විහිළුවක් කරත් මොනොහරි කිව්වත් එතනින් මේ අතහරින තරහයන්න තුනෙම හිතට තරහක් එනවා. සමට කේන්තියක් එනවා. දුකක් ඇති වෙනවා. කල කිරීමක් එපාවීමක් ඇතින ඔක්කොම දවේශත් එක ගොඩනැගෙන දේවල්. හැබැයි ඒ සැනින් එයා කරගන්න දෙයාගෙනයයි. මංමොකට දනුන් නිසා පවපුරෝගන්න ඒ මිනිස්සු කරන කර්ම ඒ මිනිස්සුමන කරගහගන්න ඒ වගේ හිතලා සැනින් අර හිතේ ඇතිවන දවේශය ප්‍රතික්‍රියාවක් හැටියට එක්ක වචනෙන් බනින්න හරි එක්ක ගහන්න හරි අතරහු වෙච්චි දෙයකින් දමල ගහන්න හරි ඒ මට්ටමට යන්න නැතුව ඒ හිතට එන දවේශය සිතුවිල්ලකින්ම නවත්ත ගන්න. සමහරයගේ ඇස්දිහා බලපුහම් පේනවා තරහගයා කියල එක්ක මූනෙන් පේනවා. හැබැයි යෝ ඒක හිනා වෙලා සමරලාවට අමතක් කරලා සැනින් යටපත් කරගන්න. තව පුද්ගලයෝ ඉන්නවා බුදු හාදුර උපමහාවකට පෙන්නවා වැල්ලේ ඇන්ද ඉරක් වගේ. එදකොට මේ වැල්ලේ ඉරක් ඇඳපු කෙනා බුදු හාදුර පෙන්න්නන්නේ උපමාවක් දවස් 2-3 යනකොට ඒක මග හැරෙනවා. අර ඉර මැකිලෑනවා. ඒ වගේ සමහරුන්ට විහිළුවක් කරත් මොනොහරි කිව්වෝත් බැන්නොත් ඕක දවස් 2-3 යනකං හිතේ තියෙනවා.
නිතර මතක් කෙන මෝ මට මෙහෙම කිව්වා අසෝලා මට මෙහෙම කිව්වා මුං අපිට මෙහෙම කිව්වා එහෙම හිත නෝක හිත හිතා දවසක් දෙකක් දැන් නිදාගන්න ගියත් මතක් කෙනවා කන්න බොන්න ගියත් මතක් කෙනවා පොතක් බැලුවත් මතක් කෙනවා හැබැයි සතියක් විතර යනකොට දවස් 3-4ක් යනකොට ඒක හිතෙන් එහෙම අමතක වෙලා යනවා ආයි මොකුත් නොවෙච්ච විදිහට සමහරට ඔබට බැනපු කෙනෙක් වෙන්න පුළුවන් ආයි හොඳට hina වෙලා අයියා අක්කේ කියලා හොඳට කතා කරලා ඉන්නවා ඒක අමතක කරා එතකොට ඒ විදිහට දවස් 3-4කින් සතියකින් හරි ඒක අමතක කරන්න පුළුවන් නම් ඔබට මේ ධර්ම මාර්ගය තුල ඔබේ ද්වේෂය යටපත් කරගෙන ඉවසීම ප්‍රගුණ කරගෙන දියුණුව කරා යන්න පුළුවන් කෙනෙක්. ඒ අතර භයානක පිරිසක් ඉන්නවා. ඒ තමයි පිංගතුනේ සමහර අය ගලේ කෙටු ඉර වගේ කියලා බුදුහාඳුරෝ පෙන්නනවා. ඔබ දන්නවා ගලක ඉරක් කෙටුවට පස්සේ ඔබ සෙල්ලිපි දැකලා ඇතිනේ. අවුරුදු 100,000 ගණන් සමහරලාවට ඔය යම් යම් ඔය කාබන් පරීක්ෂණ කරලා සමහර අක්ෂරවලට අනුව මේ බ්‍රාහ්මී අක්ෂර මේ අවුරුදු 2000කට 3000කට කලින් ඒ මිනිස්සු භාවිතා කරපු අක්ෂර කියලා අද හොයා ගන්නවා. එතකොට අවුරුදු 1000 2000 3000 ගියත් අර ගලේ කෙටු ඉර ඒ ලකුණු ඒ අක්ෂර ඒ විදිහට තියෙනවා. ඒ වගේ සමහර අය හිතේ ස්වභාවය හොඳට මතක තියාගෙන සමහර වෙලාවට ඒ මොහොතේ ශබ්ද නැතුව ඉන්නවා. කේන්ති යනවා තරහ යනවා. හරි හිටපන්කෝ මන් දෙන්නම් කියලා. එහෙම හිතලා මට අවස්ථාව ආපු ගමන් මම මුන්ගෙන් පලිගන්නවා කියලා හිතනවා. එහෙම හිතලා මුළු ජීවිත කාලෙම සැලසුම් කරනවා. සමහරලාවට ඒ වෙලේ බය වෙන්න පුළුවන්. තමන්ට වඩා තමන්ට විහිළු කරන කෙනා හරි බනින කෙනා තමන්ට හිංසා කරන කෙනා බලවත්නම්. ඒ බලවත්කම මත එයා ඒ වෙලා ඉවසනවා. ඒක සැබෑ ඉවසීමක් නෙමේ. මේ ආදීනව දැකලා කර්ම කරම්ඵල මෙනෙහි කරලා ඉවසනව නෙමේ. ඒ මොහොත ඉවසන්නෙම මං පස්සේ පලිගන්නවා. මට අවස්ථාව ආපු ගමන් මම මුන්ගෙන් පලිගන්නවා. මං කොහොම හරි සැලසුම් කරලා පලිගන්නවා. අන්න එහෙම හිතලා ඒ වෙලාවේ සද්ද නැතුව ඉන්නවා. හැම ජීවිත කාලෙම සැලසුම් කරනවා. ඒකම හිත හිතා ඉන්නවා. කවදා හරි මම මුගෙන් පලිගන්නවා කියලා හිත හිතා ඉන්නවා. බුදුහාඳුරෝ පෙන්නවා ගලේ කෙටු ඉර වගේ. ඒ වගේ පුද්ගලයන්ගේ සමහර වෛර සංසාර වෛර බවට පත් වෙනවා. ඒ ජීවිතෙන් අවසන් වෙන්නේ සමහරට ආත්ම ගණන් සසර යනවා. ඔබ ඔය කාලි යක්ෂණිගේ කතාව අහලා ඇති ආත්ම 500ක සංසාර වෛරය. ඔය වගේ එක සිදුවීමක් තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ සමග ගිජ්ජකූට පර්වතයෙන් පහළට බැහැගෙන එනකොට උන්වහන්සේලා පිණ්ඩපාත යන්න ගිජ්ජකූට පර්වතයේ ඉඳන් පහළට වැඩම කරනවා. එහෙම එනකොට එක තැනකදී මුගලන් මහරහතන් වහන්සේ දැක්ක අහසේ පාවෙලා යන අමුතුම අමනුස්සයෙක්. මේ අමනුස්සයා විශාල පිඹුරෙක් වගේ ශරීරයක් තියෙන කෙනෙක්. ධර්මයේ සඳහන් වෙන්නේ භූත පිඹුරෙක් කියලා. මේ ඇත්ත පිඹුරෙක් නෙමේ අමනුස්සේ භූතේ. මේ අමනුස්සයාගේ ශරීරයේ තියෙන විශාල පිඹුරේ යොදුන් 12ක් දිග ශරීරයක් කියන. එතකොට ඔබ හිතන්න මුළු අහසේ කොච්චරක් දිග ඇද්ද? යොදුන් 12ක් දිගයි. මේ පිඹුරගේ මේ භූත පිඹුරගේ හිසෙන් හටගන්නවා ගිනි ජාලාව. මුළු ඇඟ දිගේම මේ ගිනි ජාලාව පිච්චීගෙන නැට්ට දක්වාම ගිනි ගන්නවා කියන. ඔහු කෑ ගහනවා විලාප දෙනවා අහසේ පාවි යනවා කෑග ගහ. ගිනි ගොඩක් එක්ක. දරණ ගහගන්නවා දිග ඇදෙනවා කෑග ගහ යනවා. එහෙම පිච්චිලා ගින්න අවසන් වෙනකොට ආයමත් අර කලින් විදිහටම ශරීරය පහළ වෙන. නැට්ට පැත්තෙන් හටගන්නවා එක පාට ගිනි ජාලාව. හිස දක්වා ආපස්සට ගිනි අරගෙන පිච්චීගෙනවා හිස පැත්තට. ඕක තමයි මේ අමනුස්්‍යය කර්ම විපාක ගෙවන හැටි. අහසේ පාවි යනවා හිසෙන් හටගන්න ගිනි ජාලාවකින් නැට්ට දක්වාම පිච්චිලා යන ආයි ඒ විදිහට පහළ වෙන. ආයි නැට්ටෙන් හටගන්න ගිනි ජාලාවකින් හිස දක්වාම පිච්චෙනවා ආයිත් පහළ වෙන. මුගලන් මහරහතන් වහන්සේ බලාගෙන හිටියා පෙර සසරේ කරපු කර්ම විපාකයක් ගෙවන පුදුම විදිහ අකුසලයක් ගෙවන අමනුස්සයෙක්න. මේ සත්ත ලෝකෙ නම් පුදුමයි කර්ම විෂය හරි පුදුමයි. මේ සත්වයම් මේ විදිහට
පෙර කරපු කර්ම විපාක නිසා විඳෝන හැටි කියලා උන්වහන්සේ බලාගෙන හිටිය. ලක්කන මහරහතන් වහන්සේත් බැලුව උඩ බැලුව වටපිට බැලුව මුගලන් හාමුදුරු බලන පැත්ත බලාගෙන හිටිය අනේ උන්වහන්සේට පේන්න. උන්වහන්සේ රහත් හැබැයි දිවස් නුවන නෑ. මතක තියාගන්න රහතන් වහන්සේලා හැමෝටම දිවස් නුවන පහළ වෙලා තිබුන්නෑ. පඤ්ඥා විමුක්ත රහතන් වහන්සේලා කියල මේ බුද්ධ ශාසනය හඳුන්නනවා. විදර්ශනාවෙන් හිත වඩල ප්‍රඥාව දියුණු කරලා විමුක්තියට පත්වෙච්ච ප්‍රඥා විමුක්ත මහරහතන් වහන්සේලායින්න. ඒ අයට පෙරජීවිත දකින නුවන සමාටත් කෙනෙක් මැරුණට පස්සේ උපදින ආකාර චුතෝපාතඥානය දිබ්බ චක්කු දිබ්බ සෝත පරචිත්ත විජානන ඉරදි විධඥානය මොකුත් නෑ. ඒ රහතන් වහන්සේලා තුළ පිහිටන්නේ ආසවක්කේ ඥානය. ආසවක්කේ ඥානය ගැන තමන් කෙලෙසුන් ප්‍රහාණය කරා. තමන්ගේ හිත තුළ රාගතේශ මෝහාදී කෙලෙසුන් ප්‍රහාණය වනා කෙන අවබෝධය තියෙනවා. එච්චරයි. ලක්කන මහරහතන් වහන්සේ බැලුවනේ උන්වහන්සේට දිවස් නැති නිසා උන්වහන්සේට පේන්නේ. ඇහුව මොග්ගල්ලාන කාවද ඔබ දැක්කේ. ඔබයි පුදුමෙන් වගේ බලංගන්න කවුරු දිහාද. අනේ මට කියන්න කියව විස්තර. එදකට මුගලන් හාමුදුරු කියනවා දැම්මගෙන් අහන්න එපා. අපි පින්ඩ පාති ගිහිල්ල බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නයා. උන්වහන්සේ ගිජකුට පරවතය පහළම රජගහනුවර වේලු අනාරාමි බුදු හාන්දුර ඉදිනවල වැඩ හිටියේ නගරෙමයි. බුදුරජාණන් වහන්සේ ඉදිරියේදි මගෙන් අහන්න. අන්න එතකොට මං විස්තරය කියන්නම් කිය. තින් එදා පින්ඩ පාති වැඩම කරලා දානෙත් වලඳලා හවස්වරුවි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වේලු අනාරාමීට වැඩිය. සංඝයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන වෙලාවෙදී ලක්කන මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කළ එකත් පසකින් වාඩි වෙලා ඒ වෙලාවෙද ලක්කන මහරහතන් වහන්සේ කාරණය සිහිපත් කරා. ස්වාමිනී භාග්‍යතුන් වහන්ස අදාපි පින්ඩ පාති වඩිනකොට හරිම පුදුම දෙයක් වුණානේ. මේ මොග්ගල්ලාන පුදුමෙන් වගේ අහස දිහා බලන් හිටිය. කවුරු හෝ දෙයක් දැකලා. මනේ මට පේනෑ මම ඇහුවට කිව්වෙනේ බුදුරජාණන් වහන්සේ ළඟදි කියන්නම් කියෝ. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒ ගැන දැනගන්න කැමතියි කියෝ. ඒවෙලේ බුදුරජාණන් වහන්සේ හනෝ මොග්ගල්ලාන කාවද ඔබ දැක්කේ. අන්න මුගලන් මහරහතන් වහන්සේ විස්තර කරනවා ස්වාමීණී භාග්‍යතුන් වහන්ස අද අපි දෙන්න පින්ඩ පාති වඩිනකොට ගිජ්ජකුට පරවතයක තැනකරි දැක්කා අහසේ පාවෙලා යන බූත පිඹුරේ. යොදුන් 12ක් තරම් විශාල දිග ශරීරයක් ඔහුට තියෙන්නේ කෙන පිඹුරෙක් වගේ ශරීරයක්. හිසෙන් හටගන්න ගිනි ජාලාවකින් නැට්ට දක්වාම ගිනිගන්න. නැට්ටෙන් හටගන්න ගිනි ජාලාවකින් හිස දක්වාම අනිත් පැත්තට ගිනිගන්න. ආයි පිච්චිලා ඉවර වෙනකොට ආයිත් ඒ විදිහට පහළ වෙනවා ආයි ගිනිගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔය අමනුස්්‍යය ඔයිට කලින් මන් දැක්ක කියවා. හැබැයි මට සාක්කිකාරයෙක් එදා හිටිය නෑ. ඒ නිසාමම් මේ දක්වා කාටවත් ඔයි විස්තරේ කීවෙනෑ කිය. එනම් අපිට පේනවා. බුදුරජාණන් වහන්සේ පවා බොහෝ වෙලාවට යම් ධර්ම කරුණු දේශනා කරද්දී. යම් දේවල් බුදුරජාණන් වහන්සේ පමණක්ම දැක්කත්. ඒ දේවල් සාකිකාරයෙක් හිටිය නැත්නම් බුදුරජාණන් වහන්සේ අවස්ථාව එනත්තෙක් ඒ ගැන දේශනා නොකර හිටපු අවස්ථාතියෙන. ඒකට හේතුව තමයි බුදු කෙනෙක් යමක් දේශනා කරද්දි. යමෙකුට සැකයක් ඇති වෙනවා ඔහොමත් සත්තු ඉන්න පුළුවන්ද. ඕක බොරුවක් වෙන්න බැයි ඔහොම හිතනයි අදත් ඉන්නවන. කවුද දැක්කේ කොහොම දෝක ඔප්පු කරන්නේ. ඕක විද්‍යාවෙන් ඔප්පු කරලති ඔය වගේ රටේ නැති ඒවා තමන්ගේ හිතට එනවා. ඒ ඇවිල්ල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය සැක කරන. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් බුදු කෙනෙක් දේශනා කරන දෙයක් සැකකරොත් ඒ කෙනාට බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස ඒක හේතුවක් වෙනවා. ඒ නිසා මට සාකිකාරයෙක් නැති නිසා එදාමං ඒ ගැන විස්තර කරන්න ගේ නෑකිව කාටවත්. නමුත් අද සාක්කිකාරයෙක්කින්නවා. කවුදේ මුගලම් මහරහත්තන් වහන්සේ උන්වහන්සේත් ඒ සත්‍යය ඒ විදිහටම දැකල්. තතාගතයන් වහන්සේ ඔහුගේ අතීත කතාව දේශනා කරනවා කියල ඔන්න ඔහු ගැන විස්තරේ බුදුරජාණන් වහන්සේ දේශනා කර. ඔන්න බලන්න මේ කතාව හැටි. මීට පෙර කාශ්‍යප බුදුහාන්දුරන්ගේ කාලයකැන අපේ බුදුහාන්දුරන්ට කලින් පහළ වනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ.
කකුසඳ කෝනාගමන කාශ්‍යප. මේ මහා බද්්‍ර කල්පේ තුන්වැනි බුදු හාමුදුරුව හැටියට පහළ වෙන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ සුමංගල කියලා සිටුවරේ අපේ බුද්ධ ශාසනය ඔය අනාත පින්ඩික සිටුතුමා වගේ බොහෝම සද්ධාවෙන් පෙරුම් පුරාගෙනාපු බුදු හාමුදුරුවන්ටම ආරාමයක් කරලා පූජ කරන්න ඕනෑ කියලා පෙරුම් පුරාගෙනාපු කෙනෙක් සුමංගල සිටුවර. මේ සිටුවරයා තමන්ගේ ධනය වියදං කරලා ආරාමයක් හදල බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කර. අංග සම්පූර්ණ ආරාමයක් හැදුව. බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න සඳුන් ලීයෙන් කුටියක් හැදුව. හදල බොහෝම ලස්සනට මේ ආරාමි සකස් කළ බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජ කර. බුදුහාමුදුරුව මේ ආරාමි කුටිය වැඩඉන්න. සුමංගල සිටුවරයා දවසට 3 වතාවක් මේ කුටිය වතාවත් කරන්න යනවා කෙනවා. ඒ ගිහිල්ල සමාට බුදු හාමුදුරන්ට කරදර කරනවා නෙමේ. ඔහු ගෙහිල්ලක් කුටිය වටේ තියෙන කොළ ඇහිදිනවා. කුටිය වටේ අතු ගාලම වටේ සුද්ධ කරලද බලන ආරාම භූමී කුණු තියෙනවා නගේ ඉවත් කරනවා. කුටිය වටේ අඩුගාන ප්‍රදක්ෂිනා කළ කුටියට වන්දනා කළ බුදුගුණ සිහි කළ ආපහුවෙනවා. දවසට 3 වතාවක් යන. යනකොට සමාර දවස්වලට සේවකයොත් එක්කරගෙන යන. මහා දනවත් සිටුවරේ. දවසක් මහ දහවල් කාලේ මේ කුටිය වතාවත් කරන්න සේවකයෝ කීප දෙනෙකුත් එක්ක යනකොට දැක්කා නගරි ප්‍රධාන දොරටුව ළඟ මනුස්සෙක් ඔළුවේ ඉඳං වහගෙන ගොරෝගොරෝ නිදි. මේ දවල් කාලේ ඔළුවේ ඉඳම් පොරෝගෙන ඔළුව වහගෙන නිදාගෙන. එතනින් යනගමන් සුමංගල සිටුවරය නතර වෙලාර සේවකයෝ එක කියනවා බලාපංකු මේ මහ දවාලේ මේ මනුස්්‍යය මේ තාම නිදි නෙවේ ගොරෝගොරෝ. ඔයනං එකත් එකටම රෑතිස්සේ ඇවිදින දවල් නිදියන මනුස්සෙක් වෙන්න ඇති කියව. ඔන්න කියපු කතාව. රෑතිස්සේ ඇවිදින දවල් නිදියන කෙනෙක් වෙන්න ඇති මේ කිව. පිංහතුනි ඒ කාලෙ හොරු රෑතිස්සේ ඇවිදින හොරකම යන්නේ රෑට ගෙවල් බිඳඉන්න බඩු හොරකං කරන්න රෑතිසේ හොරකම යනවා දවල්ට අඳුන ගනී කියල ඔළුව වහගෙන නිදාගන්න. මේ තේ ජාතිය හොරෙක් රැහැතිස්සේ ගෙවල්වල හොරකම යනවා දවල්ට නිදාගන්න. එතකොට සුමංගල සිටුවරය දැම් මෙතනින් යන ගමන් පුද්ගලයාගේ මූුණ දැක්කෙත් නෑ කතා කරෙත් නෑ මේ වෙන තරහකුත් නෑ. අර සේවක එක්ක යන ගමන් කිව් එකම දෙයයි බලාපල්ලකු මේ මනුස්්‍යය මේ මහදවාලි තාම නිදී. මේ නං එකත් එකනම රෑතිස්සේ ඇවිදින දවල් නිදියන කෙනෙක් වෙන්න ඇති කියව. ඒ කියද්දිම අර පුද්ගලයට ඇහුණා කේන්තියක් ආව හිතට. මොකාද මං ගැන එහෙම කීව කියලා බැලුවා. බලනකොට අර ඔළුව වහගෙන ඉන්න එකින් පොඩ්ඩක් ඇහැදාල බැලුව බලනකොට අඳුනගත්ත සුමංගල සිටුවරය. සේයෝකයෝ පිරිසක් එක්ක ඉන්නේ. දැන් හිතේ තියාගත්ත හරි. ඔබ මට මෙහෙම කිව්වනේ කියලා දැන් කේන්තියක් හිතටාව. දැන් ඔබ හිතන්න සුමංගල සිටුවරය ඔහුට ගැහුවද නිදාගෙනන්න පුද්ගලයට අඩුගාන මොනවාහරි ළඟ තියෙන වැලිය හවුරක් හරි ගලකින් හරි ගැහුවද නැකිටවන් නැකිට පංකේ ඇදල දැම්මද අඩුගාන මිනිස් ඔබ දැකලයි සමහරු විහිලුවට වතුර ගහනවා. ඔහු නිදාගෙන ඉන්න කෙනාට වතුර ගැහුවද ඒ මොකොවත් නෑ. එකම දෙයයි කියාගෙන ගිය මේ පුද්ගලයා මේ රෑතිස්සේ ඇවිදින දවල් නිදියන කෙනෙක් වෙන්න ඇති. ඔන්න සිතුවිල්ල නිමිත්ත. මනුස්සේකුට දවේශයක් ඇතිවෙන්න මහාලොකු දෙයක් ඕන්නෑ. පුංචි දෙයක් ඇති පොඩි නිමිත්තයක්. ඒක තමයි මේ භයානක සංසාරගත අකුසල සහගත විඤ්ඥානි තියෙන භයානකකම. රාග දවේශ මෝහ කියන කෙලෙස්වල තියෙන භයානකකම පුංචි නිමිත්තක් ඇති. අර නිමිත්ත හිතට ගත්තා. දැන් ඕක පුපුර දැන් ඔළුව වහගෙන සිටුවරයාගේ පාඩුවේ යන ගමන ගියා. ඔහුවර කොටිය වතාවත් කරන්න යන ගම. දැන් මොහු ඔළුවේ ඉදම් පොරෝගෙන කල්පනා කරනවා දෙන්නම් මෝට වැඩේ. මේක මට මෙහෙම කීවා. දැන් ඔන්න හිතලා පහුවදාමොකද කරේ සුමංගල සිටුවරයා ගැන හොයලා බැලුව කවුද මේ කොහෙද ඉන්නේ මොනවද මෙයාට තියෙන්නේ විස්තර හෙව්වා. හොයලා සිටුවරයාගේ හේනකට ගිහිල්ල රෑ ගිනි තිබ්බා. හොරක මේ ගිහින් එන ගමන් හේනක් ගිනි තියලා ගිය. සිටුවරයට උදේ ආරංචි වුණා කවුදෝ කෙනෙක් හේන ගිනි තියලා. සිටුවරයා ගිහිල්ල බැලුව විශාල ප්‍රමාණයක් හේන ගිනි තියලා. අනේ කවුරු හරි පවකාරයෙක් ඔහු කරගන්න දේ ඔහු ගෙනයයි කියවා.
ඕක ගණන් ගන්න එපා ඕවද නැතිවෙන්නේ ඕක තමයි ලෝක ස්වභාවය කියලා සුමංගල සිටුවරයා බුදු හාන්දුරන්ගෙන් බණහන කෙනෙක් කාශ්‍යප බුදු හාන්දුරන්ගේ දායකය බොහොම සද්ධාවෙන් ආරාමයක් කරලා පූජ කරපු කෙනා ඔහු ගැටෙන්න්න ගේ නෑ ඔහු කරගන්න දෙයක් ඔහු ගෙනියයි කියලා හිතෙන් අතහැරිය. දැන් බැලුවා විමසල බැලුවා සිටුවරයට එච්චර එක දැනිල නෑ හිට පංකො කියලා දෙවනි දවස සිටුවරයට අයිති තවත් හේනක් ගිනි තිබ ඊළඟ දවසේ. එදස් සිටුවරයා සේවකයොත් එක ගිහිල්ල බැලුව හේන ගෙනි තියලා අනේ අපරාධ මෙච්චර හොඳට වැවිච්ච හේනක් ඒ මනුස්්‍යය කරගන්න දේ මනුස්්‍යය ගෙනියන්න ඇතෑ මේක කවුරු හරි පව්කාරයක වැඩක් කියලා හිතෙන් අතහැරිය ඉච්චර. බැලුව විමසංකර විමසිලි කරලා විපරං කරලා ඒකත් නිකන් නෑ වගේ හරියට දැනිල නෑ. ආයි දවසක් හොඳට බලලා සිටුවරයට අයිති තවත් හේනක් ගිනි ඔය විදිහට පස් වතාවක් සිටුවරයාගේ හේන් ගිනි තිබ්බ. ඒ හේන් ගිනි තිබ්බට වැඩේ හරියට දැනෙන් නෑ වගේ. ඊට පස්සේ කල්පනා කරා කොහොම හරි සිටුවරයට දැනෙන විදිහට පලිගන්න ඕන. එහෙම හිතලා සිටුවරයාගේ රාත්‍රී ගව පට්ටියක් තියෙනවා. මේ ගව පට්ටියට රෑ ආයුධයක් කරගෙන පැන්න. පැනලාර අහිංසක ගවයෝ කීප දෙනෙක කකුල් කපල පිහෙන් ඇල්ල ගිය කීප දෙනෙකුට. උදේ පාන්දර ආරංචි වුනානේ සිටුවරයාගේ අර ගව පට්ටිය ඉන්න ගවයෝ කීප දෙනෙක කකුල් කපල ආයුදයකි. ගවයන්ගේ කකුල්ලොට පිහියෙන් ඇනල. ඉක්මට ඇවිල්ල බැලුව සිටුවරය අයෝ මේ කරලා තියෙන අකුසලේ. මේ අහිංසක සත්වයන්ට හිංසා කරලා ඔහු මොනුවනං කරගන්නද. ඔහු විශාල අකුසලයක් කරගත්ත කෙනෙ කනේ යා කරගන්නද යාම ගෙනියයි කියලා ඉක්මනට වෙද මහත්තුරු ගෙනහල්ලා ගවයන්ගේ කකුල්ලොට බෙහෙත් බැන්දුව. දැන් විපරං කරලා බැලුවා ඒකත් නිකන් සිටුවරය එච්චර ගණන් අරන්නෑ වගේ. තවත් දවසකර ගව පටියට පැනල දෙවනි වතාවත් ගවයන්ගේ කකුල් කීපයකට පිහියෙන් ඇල්ල තවත් වෙන ගවයෝ ටිකට කකුල් කපල ගිය. ඔය විදිහට පස් වතාවක්ම නැවත නැවතත් සිටුවරයාගේ ගව පට්ටියට පැනල ගවයන්ට පිහියෙන් ඇල්ල කකුල් කැපුව. දැම් බලන්න අර එක වචනයක් යනතුර මේ දිගට දිගට පලිගන්නේ අර නිදාගෙන ඉන්න වෙලාවේ අර කියාගෙන ගිය එක වචනයට මේ පලිගන්න යන්න දිගට දිගට. දැන් ඔබ හොඳට බලන්න මේ මනුස්ස මනසක ස්වභාවය. මේ වගේ සිතුවිලි සාමාන්‍ය මිනිස්සුන්ට ඇති වෙන ඔබ ඔබේ හිත දිහා බලන්න. කෙනෙක් තව කෙනෙක්ගේ පලිගන්න නොයෙක් වැරදි වැඩ උපක්‍රම යොදලා සමාජි ස්වභාවය බලන්න. ඒක හරිගියාද. ඔහු දුක්කුණාද. කරපු වැඩේ ප්‍රතිඵල තියෙනවද කියලා මිනිස්සු හොයන්න නැද්ද. හොයනවා. ඒ හොයන්න නම් ඔහු ගැන විපරං කරලා බලනවා. දැන් මේ මනුස්්‍යයමොකද කරේ දැන් හේන් ගිනි තියලා අර ගවයන්ට පිහියෙන් ඇල්ල දැන් සිටුවරයා මේකට විදෝනවද කියලා බලාගන්න ඕන. දවසක් නිකං එතන යන ගමන් සිටුවරයාගේ සේවකයෙක්ව අල්ලගත්ත හිතවත්කමට. අල්ලගෙන මේ සේවකය එක්ක සුහද කතා බහක වැටුණ. ඒ කතා බහ වැටිච්ච ගමන් නිකන් කියන ඒ බං උබලගේ සිටුවරයට හරි කරදරරුණේ ඔය සිටුවරයාගේ හේනත් ගිනිගත්තලන කීප සැරයක් ඔය සිටුවරයාගේ ගව පට්ටිය ගවයන්ටත් කවුද පිහියෙන් ඇල්ල කකුල් කපලන්නේ උඹලගේ සිටුවරයට ඔ ගානක් නැත්දානේ කියලා ඇහවා දැම් මේ විස්තරේ දැනගන්න මේ අහන්නේ කරපු කෙනාමයි එතකොට අර සේවකයක් කිවනේ අපේ සිටුවරයට ඕ අයිතින් ලොකු දේවල් නෙමේ කිවා අපේ සිටුවරයාගේ හිත තියෙන්නේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට හදල පූජ කරපු ආරාමි ගැනමයිකි. අන්න ගිහිල්ල දැනුත් සේවකයෝ එක ගිහිල්ල කුටිය වතාවත් කරන්න. දවසට දෙතුන් අතාවක් යනවක ඔය කුටිය බුදු හාමුදුරු වැඩ හිටිය හෝ නැතා හෝ ඒ කුටිය වතාවත් කරන්න යනවා. අපේ සිටුවරය මහ පින්වන්ත කෙනෙක් කියෝ. දැන් මේක කියනකොටම හිතටාව හරි. සිටුවරයට රිද්දන්න නං කරන්නම් හොඳ වැඩක් කියලා හිතුව දැන් හිතටාව බලන්න පව්කාර අර සිතුවිල්ලක් යන දුර බුදු හාමුදුරු වැඩඉන්න කුටියට නං ආදරයේ හිතවත්කම තුන් වතාවක් කුටිය වතාවත් කරන්න නං යන්නේ සිටුවරයාගෙන් පලිගන්න නං කුටියට අනතුරක් කරන්න ඕන කියල හිතු. දැන් හිතලා විස්තර හොයනවා කවුද වැඩඉන්නේ බුදු හාමුදුරු ඉන්නවද නැද්ද ආරාමෙන් පිට වැඩම කරලාද
කොයි වෙලාවද සුදුසු විස්තර හොයනකොට ආරංචි වුණා ඊළඟ වස් කාලෙ බුද්ධ ප්‍රමුඛ සංඝයා චාරිකාවක පිටත් වෙන වස් අවසන් වෙලා. බුදු හාන්දුරුව වස් අවසන් වෙච්ච ගමන් වස් පවාරණය කරලා සංඝයා සමඟ දීර්ඝ චාරිකා ගමන් වඩිනවා. ඒ මගතට හම්බෙන අයටත් දහම් දෙසමින් යොදුම් ගණන් වඩිනවා. දැන් බුද්ධ ප්‍රමුඛ සංඝයා එදා පිටත් වෙච්ච දවස බොහෝ දුරක් පිටත් වුණ. ආරාමි කවුරුත් නැති වෙනකං ඉඳලා මහරාත්‍රී මේ පවකාරයා ආරාම භූමියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කුටියට ගිනි තිබ්බා. ඔන්න බලන්න ඒ කාලෙත් දවේශය දැම් මේ අහක යන ප්‍රශ්නයක්. අර නිදාගෙන හිටපු පුද්ගලයකුට විහිළුවක් කරපු එක නිකං විහිළු කරත් නෙවෙයිනේ. කියාගෙන ගිය මේ පුද්ගලයනන් රෑතිස්සේ ඇවිදින දවල් නිදියන මනුස්සේ බලාපංකෝ ඔළුවෙයිද වහගෙන දවල්ට නිදින කීව ඔය වච්චනටම බුදු හාන්දුර වැඩ හිටිය කුටියට ගිනි තියල රෑ පැන්න. බුදු හාන්දුර ඉදා චාරිකාව සංඝයා එක්ක වැඩම කරපු දවසා. උදේ පාන්දර සේවකයෝ දුවගෙන ඇවිල්ලකි වනේ සිටුතුමනී අන්න බුද්ධ ප්‍රමුඛ සංඝයා වැඩ හිටි ආරාමී බුදු හාන්දුරන්ගේ සුගන්ධ කුටියට කෙනෙක් ගිනි තියල කිව පවකාරය. සිටතුමා ඒ වෙලාවේ එතන්ට දුවගෙන ගිය යනකොට විශාල පිරිසක් පිරිලා එතන. අර මිනිස්සු අතරේ මේ වැඩේ කරපු පවකාරයක් ඇවිල්ලා ඉන්නවානේ කවුද දන්න නේද කවුද දන්න නේද කියක ඉන්න. ඔය වෙලාවේ සිටුවර ඇයිතන්ට ඇවිල්ල බැලුව. කුටිය වටේ ඇවිද්දා. කුටිය දිහා බලාගෙන ඉඳලා හිතට ආවා සිතුවිල්ලා පුුණ්්‍ය සහගත සිතුවිල්ලා. මහා හඬින් ඒ දිහා බලාගෙන සාධු කාරයක් තුන්න සාධු කියල ඒ සිතුවිල්ල තුළ ඒ පින හිතෙන් මවාගෙන අනුමෝදන් වුණ. වටේ හිටපු මිනිස්සුන්ට පුදුමයි මේ සිටුවරයා ගැන. ළඟට ඇවිල් ඇහුව මේ සිටුවරේ මොකද මේ ඔබේ ඔළුවත් හොඳ නැද්ද කිය ඇහවා. ඔබ නේද මේ ආරාමි සඟ සතු කළ පූජ කරේ. ඔබ නේද මේ කුටිය හැදුවේ. ඔබ කොච්චර සද්ධාවෙන් බුද්ධ ප්‍රමුඛ බුදු හාමුදුරුව වැඩහිටිය කුටියේ දවසට 3 වතාවක් ඇවිල්ලා කුටිය උපස්ථාන කරලා මේ කුටිය සුද්ධ පවිත්‍ර කරලා වත කරනවාද. දැන් ඔබ පූජා කරපු කුටිය කවුද ගිනි තියලා විනාස කරලා කුටියම ගින්නෙන් ඇවිලිලා දැන් ඔබ මේ සාධකාරදීල සතුටු වෙන්නේ ඇයි කෙලැහු. ඔන්න බලන්න ආර්යන් වහන්සේලා මේ ධර්ම මාර්ගය වඩන අය ආර්ය මාර්ගය වඩන කෙනෙක් පින් ඇති කෙනෙ බෝධි සත්තුරු සත්සර පාරමී පුරණ අය හිතන ක්‍රමේ මේ සිතුවිල්ලයි වෙනස් කරගන්න ඕන. සුමංගල සිටුවරයා කියනවා පින්වත ඔබ කියපු කතාව ඇත්ත කියව. මේ ආරාමි බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරේ මම. මේ කුටිය බුදු හාමුදුරුව වෙනුවෙන් සකස් කරලා බොහෝම ගෞරුවෙන් පූජා කරේ මම. එදා ඒ පින මන් රැස් කරගත්ත මට මහා පිනක් රැස් වුනා බුදු කෙනෙකුට කුටියක් සකස් කරලා පූජා කරලා. බුදු හාන්දුරුව මගේ කුටිය බොහෝ කාලයක් වැඩ හිටිය. මං කුටිය වතාවත් කරා මට ඒ පින් රැස් වුනා. නමුත් කවුදෝ කෙනෙක් මේ කුටියට ගිනි තියලා. දැම්මට තවත් වතාවක් මෙතනම බුදු හාමුදුරුව වෙනුවෙන් කුටියක් හදල පූජා කරගන්න වාසනාව ලැබෙනවා. මං ඒ තිබිච්ච කුටියටත් වඩා ලස්සනට බුදු හාමුදුරුව වෙනුවෙන් සුගන්ධ කුටියක් මේ භූමියයේ බුදු හාමුදුරුව වඩින්න පෙර ඉදි කරනවා. තතාගතයන් වහන්සේ චාරිකා ගමන අවසන් කරලා පහු වඩිනකොට මේ භූමිය මං මීටත් වඩා හොඳ කුටියක් හදනවා. මට දෙවතාවක්ම බුදු කෙනෙක් වෙනුවෙන් කුටියක් හදලා බුදු හාමුදුරුවන්ට පූජා කරන්න වාසනාව ලැබුණ මන් දෙපාරක් පින් කරගන්නවා කියල සාධකාර දුන්න. ඒම සාධකාර දෙනකොට දැන් ඒ වැඩෙත් හරිගියාද ඒක හරිගියත්නෑ. දැන් අර පුද්ගල අර සෙනගස්සින කල්පනා කරනවා මේ කට රිදවන්න මං කොච්චර දේවල් කරාද එකක්කත් හරියන්නෑ කියලා හිතු. දැන්කේ දැම් වෛරය හිතට ආවට පස්සේ පලිගන්න අන්තිමට හිතුවා සිටුවරයාගෙන් පලිගන්න ඔය බාහිර දේවල් භෞතික දේවල් ගිනිතිීල හරියන්නේ මූට මනතුරක් කරන්න ඕන කියලා ආයුධයක් මුවහත් කරගෙන ඉනේ ගහගෙන දැන් ඇවිදිනවා සිටුවරය තනිවෙන වෙලාව බලල පිහියකින් අයි. ඔහොම කැරකි කාලි ගත වුණා. සිටුවරයා සේවකයෝ පිරිවරාගෙන ඇවිල්ලා
ඉක්මනින් මාස කීපයක් ඇතුළත ඒ කුටිය තිබ්බ තැන තිබ්බටත් වැඩිය හිතාගන්න බැරි තරම් ලස්සන සුගන්ධ කුටියක් බුදු හාමුදුරුව වෙනුවෙන් කරලා අවසන් කර. කුටිය හදල අවසන් කරලා ඒ භූමියයේ මෙහෙම දෙයක් වුණාද කියලා හොයන්න බැරිවෙන විදිහට ලස්සන කුටියක් හැද. එදා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා මාස ගානක් චාරිකාය වැඩම කරලා ආපහු මේ නගරයට වඩින දවස. සුමංගල සිටුවරය නගරෙ සැරසුවා බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩින මාවත සුදු වැලි අතුරලා කොඩිසේ සත් නංවල බොහෝම ගෞරුවෙන් මිනිස්සු එක්ක මල් අරගෙන පාර දෙපැත්තේ. මල් ඉසිමින් බුද්ධ ප්‍රමුඛ සංඝයා පිළිගත්තා. එදා බුදුරජාණන් වහන්සේ මේ කුටිය ළඟට එනකොට ඒ කුටිය තිබ්බ තැනම ඊටත් වඩා හොඳ තව කුටියක්. එතනට බුදුරජාණන් වහන්සේ වැඩම කරපු වෙලාවෙ සුමංගල සිටුවරය රන් කෙන්ඩියකින් පැන්වක් කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට මේ අලුත ඉදිකරපු කුටියත් බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් සඟ සතු කරලා පූජා කරන්නට යුතු. ඒ පූජ කරලා සුමංගල සිටුවරයා සාධු කාර්දීල සතුටෙන් කියනවා සාමීනී භාග්‍යතුන් වහන්ස මං මේ භූමියේ බුදු හාමුදුරුව වෙනුවෙන් දෙවතාවක් සුගන්ධ කුටි කරලා පූජා කරගන්න මට වාසනාව ලැබුණ. කවුදෝ කෙනෙක් තතාගතයන් වහන්සේ වැඩම කරපු දවසට පස්සේ මේ කුටියට ගෙනි තියලා. ඔය පුද්ගලයාම විය යුතුයි මීට පෙර මගේ හේනට පස් වතාවක් ගෙන තිබ්බා. මගේ ගවපට්ටිය ගවයන්ට පිහියකින් ඇනලා කකුල්ලොල් තෑනල තුවාල කරලා කකුල් කැපුවා. ඔය පුද්ගලයාම විය යුතුයි මේ කුටියටත් ගෙන තියන්න ඇති ස්වාමිනි භාගතුන් වහන්ස මං ඔහු කවුද කියලවත් දන්නේනේ. නමුත් ඔහු නිසා මම තව වතාවක් බුදු හාමුදුරුව වෙනුවෙන් කුටියක් හදල ශාසනයට පූජා කරගත්තා. මං මහා පිනක් කරගත්තා. ඔහුත් මේ පින් අනුමෝදන් වෙත්වා ඔහුගේ හිතේ මං ගැන තරහක් වෛරයක් දවේශයක් ඇත්නං ඒ සිතුවිලි නැතිවෙලා ඔහු සුවපත්තේවා කියලා බොහෝම මෛත්‍රී සිතෙන් සතුටෙන් හැමෝට මැහෙන්න කියමින් සාධකාර දෙන්න පටන්ගත්ත සුමංගල සිටු ඔන්න බලන්න බෝධි සත්වරයගේ සිතුවිලි. පෙර පින් ඇති මහා පින්වන්තයගේ සිතුවිලිවල ස්භාව බලන්න සුමංගල සිටුවරය මොනතරම් පින්වන්තයද කිය. ඒ වෙලාවේ අර පිරි සාතරය දෙතුන් දෙනෙකුට පිටි පස්සෙන් පිහියතියාගෙන ඉන්නවා මේ පුද්ගලයා. අර පිහියත් මුවහත් කරගෙන ඉනේ ගහගෙන ඉන්න අවස්ථාව වෙනකං කැරකි කැරක හිටි. මේ කියන දේ අහගෙන ඉදලා මුළු ඇඟම කිලි පොලාගෙන ගිය. හයෝ මං වගේ පව්කාරයෙක් කියලා හිතුන. අර පිරි සාතරෙන් ඉස්සර හටාව. ඇවිල්ල සුමංගල සිටුවරය ළඟ දනගහල වැන්ද. වැඳල කිව්වා සිටුවරය මට සමාවෙන්න මම යොය පව්කං ඔක්කොම කරේකිව. පාපොච්චාරණය කරා කරපු ඒවා. අනේ සිටුවරේ මට සමාවෙන්න කිව. සිටුවරය බැලුව මෝන දිහා අතුරන්නෙත් නෑ දැකලත් නෑ. සිටුවරය ඇහුවා මං ඔබව දන්නෙත් නෑ. මං ඔබට කරපු හතුරුකමක් ගැන මට මතකත් නෑ. මං ඔබගේ මෝන අදුරන්නෙත් නෑ. ඔබ ඇයි මගේ මෙච්චර පලිගන්න පන්නන්නේ. මං ඔබෝ දන්න ඇති කෙනෙක් මගේ මොකක්ද ඔබට වෙච්ච වැරද්ද කියලැකු. එතකොට අර පුද්ගලයා කියන වනේ සිටුවරේ මන් දවසක් නිදාගෙන හිටිය. මේ නගර දොරටුව ළඟ මීට බොහෝ කාලෙකට පෙර මං ඔළුව වහගෙන නිදාගෙන ඉන්නකොට ඔබ සේවකයෝටිකක් එක එක්තනින් යනගමන් කියාගෙන ගියා මේ බලාපම් මේ පුද්ගලය දවල් නිදි. මේ නන් රෑතිස්සේ ඇවිදින දවල් නිදියන මිනිහෙක් කියලා. එදා මට කේන්තියක්කාව පලිගන්න හිතුන. ඒක හිතල හිතලමං ඔබේ හේනට ගෙන තිබ්බා. සත්තුන්ට හිංසා කරා. ඔබෙන් පලිගන්න හිතාගෙනයි මං මේ කුටියට ගෙන තිබ්බේ. අනේ මට සමාවෙන්න. මං කැමතියි කිව ඔබළඟ දාසෙක් වගේ ඔබළඟ මුළු ජීවිත කාලෙම සේවය කරන්න කැමති. මට සමාවෙන්න කිව. සිටුවරයා පින්කරාට මෝඩෙක් නෙමේ මතක තියාගන්න. ආහෙනම් එන්න මගේ ළඟ වැඩට කියලා ළඟට ගන්න සුදුසු මිනිහෙක් නෙමේ අර මනුස්සයා. සමාව දෙන එක වෙනයි. ඔන්න ජීවිතයේ බුද්ධිමත්වෙන්. සමහර වෙලාවට ඔබට වැරදි කරපු මනුස්්‍යයට සමාව දෙන්න පලිගන්න යන්න එපා. හැබැයි ඒ පුද්ගලයා විශ්වාස කරන්න එපායිතනින් එහට. ඔහුව ඕනෑවට වඩා විශ්වාස කළ ජීවිතයේ ලංකරගන්න යන්න එපා. සමාවදීලා පුද්ගලයා ඇතින් තියන්. ඒක තමයි ප්‍රඥාවන්තකම නුවන. ඒවට ධර්මය කැන නිපක උපක්‍රමසීලී නුවන. මේ ධර්ම මාර්ගයේ දියුණුව කරායන ශ්‍රාවකයා අනතුරු මගහරිමින්
තමන්ගේ ජීවිතය ධර්ම මාර්ගය කරායන සුමංගල සිටුවරය ඔහුට සමාව දුන්න. සිටුවරයාගේ බලන්න සිටුවරයක් කොච්චර ගුණහා පද්ද කියල සිටුවරයක් කියනවා පින්වත මට මතකනෑ මගෙන් එහෙම වචනයක් කියවුණා කියලා. හැබැයි එදා ඔබ නිදාගෙන ඉන්න ඇති මං ඒ විදිහ වචනයක් කියාගෙන ගියා නම් මට සමාවෙන්න කිය. ඔහු ආයිත්වන්දනේ සිටතුමනි මමයි වැරදි කරේ මමයි වැරදි කරේ මට සමාවෙන්න. සිටුවරය ඔහුට සමාව දුන්න. හැබැයි ළඟට ගත්තනේ අයි සේවය කරන්න ඉල්ලුවට. සමාවදීල කිව හොඳයි මං සමාව දෙනවා කියල බොහෝ පිටත් කරලා ඇරිය. එදා අපේ බුදුරජාණන් වහන්සේ මුගලම් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝයා ඉදිරි ඔය අතීත කතාව විස්තර කරමින් දහම් දෙස්ව කියලා කිව්ව මහනෙනේ එදා කාශ්‍යප බුද්ධ ශාසනය අර සුමංගල සිටුවරයාගේ හේනට පස්වතාවක් ගිනි තියලා සත්තුන්ගේ කකුල්වලට තුවාල කරලා පිහියෙන් ඇනලා ඒ සියල්ලට වඩා බලවත් මකුසලේ තමයි බුදු කෙනෙක් වැඩ සිටිය බුදු කෙනෙකුට පූජා කරපු සුගන්ධ කොටියක් ගිනි තිබ්බ කර්මය. ඒ කර්ම විපාකයෙන් ඔහු මරණින් මත්තේ මහා නිරේට වැටුනකිව. බුද්ධාංකුරයක් අපාය පැහුණකිව කාශ්‍යප බුද්ධ ශාසනය අපායට වැටිලා ගෞතම බුද්ධ ශාසනය දක්වා බුද්ධාංකුරයක් අපායම පැහුණකිව. අපායි දුක්විඳලා 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 මහා දුකක් ගෙවලා අපායින් චුත වෙලා ඔය භූත පිඹුරෙක් වෙලා ඉපදුනේ ඒ කර්මය ඉතුරු විපාක ගෙවන්නයි කිව. එතකොට අපායෙන් උඩට ආවට කර්මි සම්පූර්ණ ඉවර උන්නේ. දැම් ප්‍රේත ලෝකයේ භූත පිඹුරෙක් වෙලා ඉපදිලා අහසි පාවි පාවියනවා යුදුන් 12ක් දිග ශරීරය. හිසෙන් හටගන්න ගිනි ජාලාවකින් නැට්ට දක්වාම ගිනිගන්න. නැට්ටෙන් හටගන්න ගිනි ජාලාවකින් හිස දක්වා ගිනිගන්න. කෑගගහ විලාපදිදි අහසි පාවි පාවියනවා. එතකොට බලන්න සමට තාමත් ඇති අපි දැක්ක නැති වුණාට පාක එක සිතුඉල්ලක් නොමග ගියෝ. ඉවසීම නැතිවීම මෛත්‍රිය පුරුද්ධ නොකිරීම පලිගැනීමේ සිතුවිලිවල තියෙන භයානකකම් බලන්න කොච්චර මේවැ විපාක සසර යනවද කියලා. ඒ නිසා මේ සංසාරගම ඔබත් හිතන්න දැ මිනිස්සු කොච්චර සමහරලාවට පුද්ගලයන්ගේ වෛර තියාගෙන නොඒක් උපක්‍රම යොදනවා. සමහරලාවට ප්‍රසිද්ධියයේ යමක් කරන්න බැයින. කොච්චර මිනිස්සු දේවාල ගාන යනවා පලිගහනවා අනුන්ට හෝනියන් කරනවා පවුල් පිටින් නැතිවේවාකීකි කොච්චර අනුන්ට සාප කර කර දේවාල ගානි පොළග ගහම යන පිරිසක්කින්නවා. සාමාන්‍යෙන් ලංකාව ගත්තාම බොහෝ පිරිසා කෙනෙක් දියුණු වෙනවා ඉවසන්න බෑ කෙනෙක් ලස්සන්ට ඇඳලා ඉන්නකොට ඉවසන්න බෑ කෙනෙක් ගියත් දොරක් යානවාහනයක් ගන්නකොට ඉවසන්න බෑ ඊරිසියාවත් එක්ක වෛර උපදිනු. ඊළඟට සමහට පුංචි වචනයක් වෙන්න පළ විහිළුවක් කරන්නේ. ඒක හිතේ තියාගන්න මූ මට මෙහෙම කිව්ව මෙහෙම කියව කියල. ඔබහල ඇති දම්ම පදේ බුදු හාමුදුර විස්තර කරන ගාථාවක් තියෙන. අක්කොච්චි මං අවදිමං අජිනිමං අහාසිමේ. අසවලා මට මෙහෙම කිව්වා මාව පැරදුවා මගේ දේවල් පැහැරගත්තා මාව පරාජය කරා මාව ලැජ්ජ කරා එහෙම හිතන්න මොකද වෙන්න. නෝපන් වෛරය උපදිනවා උපන් වෛරය බලවත්වෙන. ඒකට ගැන අයෝනිසෝ මනසිකාරය කෙලෙස් ඇතිවන විදිහට කල්පනා කරන. පටිග නිමිත් අයි අයෝනිසෝ මනසිකාරයයි කියන්නේ නෝපන් වෛරය උපදින උපන් වෛරය බලවත්වෙන. පටික නිමිත්ත ගැන මොකක් හෝ නිමිත්තා දැන් අර සුමංගල සිටුවරයා කියපු සිතු දේ මේ පුද්ගලයා රෑතිසේ ඇවිදින දවල් නිදියන කෙන ඔන්න නිමිත්ත මේ මහලකු දෙයක් නෙමෙයි. හැබැයි අයෝනිසෝ මනසිකාරය තමා තුළ තියෙන මෙන්න මේක තමයි භයානකමදේ. ඒ නිමිත්ත එතනින් අතහැරිය නෑ. ඒ නිමිත් අල්ලගෙන අයෝනිසෝ මනසිකාරය දුන මට මෙහෙම කීව මෝ මට මෙහෙම කීව ඒක හිතන්න මොකද වෙන්නේ. නෝපන් වෛර උපදින. උපන් වේශය බලවත්වෙන. පලිගන්න විනාස කරන්න හිංසා සහිත සිතුවිලි දිගට පැටලි පැටලි යනවා. තමන් දන්නෙම නෑ යකඩේ හටගන්න මලකඩ යකඩේ විනාස කරනවා වගේ දවේශයෙන් වෛරයෙන් අයෝනිසෝ මනසිකාරය යෙදෙන්න තමන්ගෙම විනාසෙ සිද්ධ වීගෙන යනවා කියලා තමට තේරෙන්නේ. කල්ප ගණන් සසරි ගෙවාගෙන යන්න සිද්ධවෙන්. කොහොමද අපි මේකෙන් වලකින්නේ.
ඒකෙන් වලකින්නේ පටිග නිමිත්ත තුළ යෝනිසෝ මනසිකාරයදෙන්. නිමිත්ත ඇතිවෙන්න පුළුවන්. නිමිත්ත කියන්න මක්හටි සිදුවීමක් ඇහෙන් දැකපු දෙයක්. කනින් අහපු දෙයක්. නාසයට දැනිච්ච දෙයක්. දිවට දැනිච්ච කයට දැනිච්ච හිතෙන් හිතල ගොඩනගා ගත්ත දෙයක්. ඔය විදිහට තමයි නිමිති හටගත්. දෙ අපිතම කවරුහරි ඔබට ඇවිල්ලා මූනට බැන්ල ගිය. සැරදාල බැනල නින්දා කරලා ගරහලා යනවා. ලැජ්ජ කරා කියල හිතම් පිරිසක් ඉදිරි ඔබ ලැජ්ජ කරන අන්න නිමිත්තා. එතකොට දැන් ඔබ දක්ෂ වෙන්නට ඕනෑ. ඒ නිමිත්ත තුළ ඔබ අයෝනිසෝ මනසිකාරය යෙදුනොත් වෙන්නේ නෝපන් වෛරය උපදිනවා. උපන් වෛරය බලවත්වෙනවා පැටලි පැටලි යන අර විනාස පැත්තරම යන. ඔබ හිතනවා එයා කරගත්ත දෙයාගෙනයයි. මං මොකටද කවුරුත් නිසාකු සල්පුරෝගන්න. එයා රැස් කරගන්න දේවල් ඒ අයි සසර නිලාගනි. මම ධර්මය පැත්තට යන කෙනෙ ම මෛත්‍රී වඩන කෙනෙ මගේ මෛත්‍රී සිත මගේ ඉවසී බාහිර පුද්ගලයෙන් නිසාමන් නැති කරගන්නේ නෑ අන්න යෝනිසෝ මනසිකාරය. ඊළඟට යෝනිසෝ මනසිකාරෙන්ය ආදීනෝ මෙනෙහි කරනවා. අනුන්ට වෛර කරනකොට මගේ හිතයි අපිරිසිදුවෙන්. බැරිවෙලාවත් මං අනුන්ට දවේශ කර හිත්තලා මැරුණොත් මං කොහෙයයිද. මමයි දුගතියන්. ඒ නිසා යා කරගන්න දෙයාගෙනයයි. මංමොකටද කවුරුත් නිසාකු සල් පුරෝගන්න මංමොකටද සසරී වගේ වන්නේ. අන්න ආදීනව සිහි කරලා යෝනිසෝ මනසිකාරයෙන් අර පටිග නිමිත් අතහැල්ලදානො හිතේ. එහෙමත් නැත්තං ඒ පටිග නිමිත්ත ඔස්සේ ඊට ප්‍රතිවිරුද්ධ විදිහට මෛත්‍රී වඩ බුදු හාමුදුර පෙන්වා මහනෙන පටිග සිත මෛත්‍රිය තමයි කියනවා නැති කරන්න තියෙන ප්‍රධානම ආයුධය. යම් අකුසල සහගත සිතුවිල්ලකට ප්‍රතිවිරුද්ධ කුසල සිතුවිල්ලකින් ඒක මැඩලන්න පුළුවන්. දවේශයට ප්‍රතිවිරුද්ධ දේ තමයි මෛත්‍රිය. රාගයට ප්‍රතිවිරුද්ධදේ අසුබේ. ඒ විදිහට රාගේ බලවත්නම් අසුබේ වඩන්න කියන. දවේශය මතු වෙනකොට මෛත්‍රිය වඩන්න කියන. බුදු හාන්දුර උපමාවකට පෙනම් මහනෙන මෛත්‍රී සිත වඩනකොට. අර දවේශහිත පටිගහිත ගැටෙන හිත හරියට ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුව වගේ තමා තුළ මැකිලිලා යනොකින්. ඇකිලෙන නැතිවෙනවනේ මතකතයක් නැතිවෙන්නේ අවබෝධයෙන් කෙලෙස් ප්‍රහාණය කරනකොට තමයි කාමරාග පටික සංයෝජන පිටීම නැතිවෙලා යන. එතකං ඇකිලිලා යනවා තමා තුළ හැංගිලා යන. ඒකට මෛත්‍රිය වඩ මෛත්‍රිය වඩනකොට දවේශහිත තමා තුළ ඇකිලිලා යටපත්වෙනවා කිය. ඒ නිසා මෛත්‍රී සිත වඩනකොට ඔබට කෙනෙක් ගැන යෝනිසෝ මනසිකාරයමයි බලවත්තේ මෛත්‍රය තුළ නූපන් වෛර උපදින්නේ. උපන්දවේශයක් නම් යටපත්වෙලා යනවා. නූපන් දවේශය නූපදිනවා. මෛත්‍රිය කියන්නේ පින අතර අග්‍රම පින. ඒ නිසා විශේෂෙන් මතක මොකද අපි මේ ජීවත්වෙන්නේ දවේශය බලවත් යුගයක. අපි මේ ජීවත්වෙන අන්තක් කල්පේ මහා බද්‍ර කල්පය 4වෙනි අන්තක් කල්පය අපි මේ ඉන්නේ. මේ අන්තක් කල්පය විනාස වෙන්නේ බුදු හාන්දුරු පෙන්නවා දවේශයේ බලවත්වෙලා වෛරයේ බලවත්වෙන රාගයක් බලවත්වෙනවා තමයි. අධර්මරාගේ විෂමලෝබේ මිත්‍යා ධර්මය. මිනිස්සු එකනෙකා දවේශයෙන් මිනිස් ආවිශ පිරිහිලා අවුරුදු 10 වෙනකොට බහල ඇති අනාගතයේ මෘග සංඥා පහළ වෙලා අවියාවිද අරගෙන එකනෙකා මරාගෙන දවේශයෙන් ලේ විලක් වෙනවා කියෙන ලෝකෙ. දින 7ක් යනකොට මිනිස්සු දකින අය දවේශෙන් මරාගන්න කාලයක් කෙන අනාගතය. පින් ඇති කීප දෙනෙ තනි තනියෙන් කැලෑවල්වල හැංගිච්චායි විතරක් ජීවිත බේරගන්නවා කියලා ධර්මය පෙන්න්නනවා. මේක තියෙන දීගනිකාය චක්‍රවති සීහනාද සූත්‍රය. ඒ නිසා අපිට පේනවා පිංහතුනේ එන්නම දවේශය බලවත්යක දැන් අපිට පේනවානි සමාජතියන අපරාධ මිනීමැරු සමහර දේවල් එකින් එක බලන්න නිකං ලංකාය වෙන දේවල් බලන් ලෝක වෙන දේවල් බලන් ඔබ අන්තර්ජා ලෝක කොහිට ඇතු බෝස්ටේලියාව හිටිය ලංකාව හිටියන් ලෝක කොයි කෙලවරක හිටියත් අද අන්තර්ජාලය ඔස්සේ මේ වෙන දේවල් නිතර ඔබට අහන්න ලැබෙන. සමාට ඔබටම හිතෙනවා මේ අවුරුදු 20ක් 30ක් 40ක් ඇතුළත ලෝකයට සිද්ධ වෙච්ච විනාසේ. මිනිස්සු දැම් මොන තරම් වෛරෙන්ද හිතාගන්න බෑ. සමට දෙමවපියු තමන්ගේ දරුවන්ට කරන දේවල් දරුව දෙමවපියන්ට හිතාගන්න බැරි දේවල්. අවුරුදු ගණන් ආදරය කරපු
සමහට ස්වාමිය බිරිදෝ පණ පිටින් ගිනි තියලා මරනවා. මහ විකෘති දේවල්. එක්ක බිරිඳ ස්වාමියට කරන සහෝදර සහෝදරය අතර ඥාතීන් හිතවතු දවේශය වෛරය කේන්තිය බලවත් එනකොට මිනිස්සු මොන තරන්න තිරිසම් මට්ටමට පත්වෙනවාද. ඒ තිරිසන් ස්භාවේ සැඟවිලා තියෙන මේ හිත ඇතුළේ. මතකතියාගන සෝතා පන්න පලට පත් නොවිච්ච හැම කෙනෙක් තුළම ඔය තිරිසන් ලක්ෂණ ඇතුළේ හැංගිලා තියෙනවා. සෝවාන් කෙනා තමයි අපායගාමි අකුසල් සම්පූර්ණයම ප්‍රහාණය කරන කෙනා. සෝවාන් පලට පත් වනා කියලා කියන්න එයා කවම දාවත්තායි අපායගාමි අකුසලයකට වැටෙන්නේ. එය ආර්ය කාන්ත සීලයට පිහිටනු. දිවිහිමියෙන් පන්සේ රකින කෙනෙක් බවට පත්තේ. එතනින් එහා මාර්ගයට පැමිණිච්ච කෙනා පියවරෙන් පියවර මාර්ගය වඩාගෙන ඉතිරි මාර්ග පලත් අවබෝධ කරගෙන නිවනට යන කෙනෙ. ඒ පිණිසයි අපි මේ බණහන්. ඒ පිණිසයි නිතර ධර්මය දියුණු කරන්න. ඒ පිණිසයි අපි පින් කරන්න ධර්මදානයේදෙන්. ඉතින් ඒ නිසාද මේ ධර්මදාන මේ පින්කම මේ බණඇසීම ධර්මශ්‍රවනය ඔබ හැම දෙනාටමත්. නිවන් අවබෝධය පිණිස ධර්මාවබෝධය පිණිසම පාරමිතාවක් බවට පත්තේවා. මේ ධර්මශ්‍රවනයෙන් රැස්කරගත් සියලු පින් ඔබ හැම දෙනාටමත් නිවන් අවබෝධයට ආශිර්වාදයක් වේවා කියලපි ආශිර්වාද කරන. පිංහතුනේ සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍යසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනට පත්වේවා කියල සාදු කියල පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුත්වං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.